නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නාහං භික්ඛවේ ලෝකස්ස ගමනං අන්තං ඥාතේයං දත්තේයං පත්තේයන්ති වදාමි නච පනං භික්ඛවේ පත්තෝ ලෝකස්ස දුක්ඛස්ස අන්ත කිරියං වදාමිති. බණහන්න සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි, බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ධර්මයක් ධර්ම විනයක් කියන එක. ධර්මය තේරුම් ගත්ත කෙනෙකුට තමයි ධර්ම විනය කියන එක ඇති වෙන්නේ. ඒ නිසා බුදුහාඳුරන්ගේ දේශනාවේ මුලින්ම සිද්ධ වෙන්නේ විනය නෙමෙයි ධර්මය කියන එක. ඒ ධර්මයේ තේරුම් ගත්ත ප්‍රමාණයට අනුව තමයි කෙනෙක් තුල විනය කියන එක පිහිටන්නේ. ධර්මයේ තේරුම් ගන්නේ නැතුව විනය කියන එක සම්පූර්ණ වශයෙන් කෙනෙක් තුල පිහිටවන්නට අමාරුයි. ඒ ධර්ම අවබෝධයක් නැතුව පිහිටවන විනය තමන්ට එක්තරා විදිහේ දුකක් වාගේ එහෙම නැත්නම් කරදරයක් වාගේ දෙයක් බවට පත් වෙන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා බුදුහාඳුරෝ මුලින්ම ධර්මය තමයි ලෝකයාට තෝරලා දෙන්නේ. ඒ ධර්මය කියන එක ඒ බුදුහාමුදුරුවෝ තෝරලා දෙන්නේ අපෙන් පරිබාහිර දෙයක් හැටියට නෙමෙයි. අපේ ජීවිතේම පවතින දෙයක් හැටියට තමයි උන්වහන්සේ මේ ධර්මයේ කියන එක තෝරලා දෙන්නේ. බුදුහාමුදුරුවන්ට වචනයක් පාවිච්චි කරනවා ධර්ම ස්වාමී කියන වචනය. ඒ ධර්ම ස්වාමී කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ සංසාර දුකින් නිදහස් වීමට උවමනා කරන ධර්මය සොයාගත්ත වගේම අනිත් පැත්තෙන් ධර්මයට වහල් නොවි ධර්මයට යටත් නොවි ධර්මයේ තුල සාමිත්වය උන්වහන්සේට පවත්වන්නට අවස්ථාවක් ලැබුණා. අපේ ජීවිත දිහා බලනකොට වැඩි දෙනෙකුගේ පින්වත්නි ධර්ම ස්වාමී භව නෙවෙයි ධර්මයට යටත් ගතියක් අපිට තියෙන්නේ. ඒකෙන් වැරදි අදහසක් ගන්නට එපා. මේ ධර්මානුකූලව ජීවත් වීම ගැන නෙවෙයි මේ පෙන්නුවේ. ධර්ම කියලා කිව්වේ දරාගෙන ඉන්න විදිය. ඒ දරාගෙන ඉන්නේ කොහෙන්ද? ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, සිතින් කියන මේ ආයතන හයෙන්ම අපි දරාගෙන ඉන්නවා. ඒ මොනවද දරාගෙන ඉන්නේ? ඇලීම් වශයෙන් සමහර ඒවා දරාගෙන ඉන්නවා, ගැටීම් වශයෙන් දරාගෙන ඉන්නවා, මුලා වීම වශයෙන් දරාගෙන ඉන්නවා. ඒ දැරීම සැනසිලිදායක එකක් නෙමෙයි, ඒක දුකක්. ඒ නිසා මේ දැරීම අත්තරින්නේ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට අපි ධර්මයට යටත්ව ඉන්නවා කියලා කිව්වේ එතන අන්න ඒ අදහසින්. මොකද අර ලෝභ දේශ මෝහ වලට යටත් වෙලා තමයි අපේ ජීවිතය කියන එක වැඩි දෙනෙකුගේ පවත්වන්නට සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් ධර්මයේ තේරුම් ගන්නකොට මිනිස්සෙක් හැටියට ඥානවන්ත මිනිස්සෙක් හැටියට අපිට පුළුවන්කම තියෙනවා මේවෙන් නිදහස් වෙලා සාමකාමී මනසක් ඇති කරගන්න. ලෝකේ යථාර්ථය කියන එක අවබෝධ කරගැනීමේ හැකියාවක් අපිට ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ ලෝකය පිළිබඳ නිවැරදි අවබෝධයේ එනතුරු අර මුලින් සඳහන් කළ විදියට පැහැදිලි විනයක්
හික්මීමක් අපේ ජීවිත තුළ පින්වත්නි අපේක්ෂා කරන්නට බෑ. එතකොට බුද්ධ දේශනාව කියලා කියන්නේ මූලික වශයෙන් ධර්මයේ දේශනා කළා, ධර්මය අවබෝධ කරගත්තු පිරිස තුළ ධර්ම විනයක් ඇති වුණා. ඒ පහළ වෙච්ච විනය බුදුහාමුදුරුවෝ වර්ණනා කළා. ඒ හික්මීම. පසු කාලීන තමයි මේ දේශනා ඔක්කොම තුන් පිටකාදී වශයෙන් විස්තර වශයෙන් සංග්‍රහ වෙලා කාලයක් තිස්සේ නොයෙකුත් දේවල් එකතු වෙමින් සකස් වෙමින් මේ தത്വයට බුදුහාමුදුරන්ගේ ධර්මයේ පත් වෙලා තිබෙනවා. එතකොට මේ ඇත්තන්ට අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ ලෝකාන්ත කියන සූත්‍රය කුඩා සූත්‍රයක්. නමුත් ඒ කුඩා සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ ලොකු ගැඹුරු දේශනාවක් පැහැදිලි කරලා තිබෙනවා. නාහං භික්ඛවේ ගමනේන ලෝකස්ස අන්තං ඥාතේයං දට්ඨේයං පත්තේයන්ති වදාමි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි මේ ලෝකය කියන එක දැකලා එහෙම නැත්නම් දකින්න අවබෝධ කරන්න එතනට ගමන් කරන්නට මේ ගමනින් පුළුවන් කමක් නැතය. ඒ කියන්නේ එතනට ගමන් කරලා මේකේ කෙලවරක් දකින්නට බැරිය. ඒ වගේම මහණෙනි නච පනාහං භික්ඛවේ ලෝකස්ස අන්තං දුක්ඛස්ස අන්ත කිරියං වදාමි. ලෝකේ කෙලවරට යන්නේ නැතුව දුකේ කෙලවරක් දකින්නටද බැරිය මහණෙනි. එතකොට බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන්නේ මොකද්ද? ගමනින් ලෝකේ කෙලවරට යන්නට බෑ. නමුත් ලෝකේ කෙලවරට නොගිහින් දුක ඉවර කරන්නත් බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා භික්ෂුන් වහන්සේට. උන්වහන්සේ එතරින් වැඩම කළා. වැඩම කළා නොබෝ වෙලාවක් වැඩි වෙලාවක් ගත වෙන්න ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේලාට මේක තේරුනේ නෑ බුදුහාමුදුරුවෝ මේ දේශනා කරේ. මහණෙනි මේ ලෝකේ ගමනින් ගමන් කරලා ඉවර කරන්න බැරිය. කෙලවරක් දකින්න බැරිය. ඒ තැනට ළඟා වෙන්නට බැරිය. නමුත් ලෝකේ කෙලවරට යන්නේ නැතුව දුකේ අවසානයක්ද පෙන්눔 කරන්නට බැරිය. ස්වාමීන් වහන්සේලාට මේක තේරුනේ නැහැ. ස්වාමීන් වහන්සේලා බුදුහාමුදුරුවෝ වැඩම කළාට පස්සේ මේක ගැන සාකච්ඡා කරනකොට ආනන්ද උත්තමයන් වහන්සේ ඉන්න දැකලා උන්වහන්සේ ළඟට ගිහිල්ලා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ විදිහේ දේශනාවක් කළා සංක්ෂේපයෙන් දේශනා කළා උන්වහන්සේ වැඩම කළා අපිට මේක තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේ ළඟට ආව මේක ටිකක් තෝරගන්න. එතකොට ආනන්ද උත්තමයන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි හරය ඕමනා කරන කෙනෙක් ගහේ මුල කොටසත් අත්හැරලා මැද කොටසත් ඇත්තරලා අර අග කොටසෙන් හරය සොයනවා වගේ බුදුහාමුදුරුවෝ වැඩම කළාට පස්සේ මගෙන් ඇවිල්ලා ওই ප්‍රශ්නේ අහන එක අන්න ඒ විදිහ එකක්. අහන්න ඕන කෙනා සිටියේදී මගෙන් අහන එක ඒ තරම් සුසුනේ. එතකොට පේනවා ආනන්ද උත්තමයන් වහන්සේ ළඟ තිබුණ නිවාත ගුණය, නිහතමානී ගතිය, ධර්ම භාණ්ඩාගාරික හැටියට පත්වල හිටියත් උන්වහන්සේ ඊටාම සුළු කෙනෙක් හැටියට තමයි එතන පෙන්වුවේ. මේ ලෝකයට ඇහැක් බඳු බුදුරජාණන් වහන්සේ ඒ වගේම මේ ලෝකෙට ධර්මයට ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ලෝකයට පිහිට වෙන්නා වූ බුදුරජාණන් වහන්සේ තමයි මේකට හරියට ගැලපෙන්නේ. ඒක පහු කරගෙන ඇවිල්ලා ඔබ වහන්සේලා මගෙන් මේ ප්‍රශ්නේ අහන එක ඒ තරම් සුසු නෙවෙයි කියලා උන්වහන්සේට තේරෙන විදියෙන් දේශනා කළා. එතකොට මොකද්ද දේශනා කළේ? මහණෙනි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මොකද්ද? මේ ලෝක කියන එක මොකද්ද? ලෝකය කියන්නේ මොකද්ද කියන එක උන්වහන්සේ දේශනා කරනවා. යම් කෙනෙකුට ලෝකය කියන හැඟීම, ලෝකය කියන දැනීම
යම් තැනකින් ලැබෙනවා නම් අන්න ඒක ලෝකයයි කියලා උන්වහන්සේ දේශනා කළා. මේ ඇහැ නිසා යම්කිසි ලෝකය කියලා හැඟීමක් ඇති වෙනවා නම්, ලෝක මානී බවක් ඇති වෙනවා නම්, ලෝක සංඤී බවක් ඇති වෙනවා නම් මහණෙනි මම ලෝකේ කියලා කියන මේ ඇහැට. ඒ වගේ මේ ආයතන 6 ගැනම බුදුහාමුදුරු ආනන්ද හාමුදුරු මේ විදිහට ප්‍රකාශ කරන්නට යෙදුණා. එතකොට මේ ප්‍රකාශය උන්වහන්සේන් ප්‍රකාශ කරනවා මේ ගැන සැකයක් තියෙනවා නැවත ඔබ වහන්සේලා ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් කරුණු කාරණා පරීක්ෂා කරලා බලන්නේ. බුදුහාමුදුරන්ට මේ බව ප්‍රකාශ කළාම ආනන්ද බොහොම ඥානවන්ත කෙනෙක්. ඒ ආනන්ද ප්‍රකාශ කරපු කාරණේ නිවැරදි කියලා භික්ෂුන් වහන්සේට ප්‍රකාශ කළා. එතකොට පින්වත්නි දැන් එදා වැඩ හිටිය ස්වාමීන් වහන්සේලාට විතරක් නෙමෙයි අපිට උනත් ටිකක් අමාරු විදිය අදහසක් තමයි බුදුහාමුදුරු එක සැරේට ප්‍රකාශ කරන්නේ. ගමනින් ලෝකේ කෙලවරක් දකින්නට බැරිය. යන්නට බැරිය. ඒ වගේම ලෝකේ කෙලවරට නොගෙහිලා දුකේ අවසානයක්ද මම පණවන්නේ නැතය කියලා මේ දේශනා කරපු එක ටිකක් ගැඹුරුයි පින්වත්. එතකොට දැන් එක සැරේට මේ ඇත්තන්ට පේනවා අර බාහිර ලෝක විෂය මේ විශ්වය අර රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයාත් එක්තරා අවස්ථාවක ධ්‍යාන බලයකින් මේ ලෝකේ කෙලවරක් හොයන්නට ගමන් කළා. ඒ වගේ සූත්‍ර ගණනාවක් තියෙනවා. ගමන් කරලා මේ ලෝකේ කෙලවරට යන්න බැරි බව කෙනෙකුට වැටහෙන්න පුළුවන් මේ බාහිර විශ්වයේ කෙලවරක් හොයන්න. නමුත් ඒකේ කෙලවරට ගමන් කළත් දුකේ අවසානයක් දකින්න බෑ. එතකොට බුදුහාඳුරෝ මේ පෙන්වන එක මොකද්ද? ගමනින් ලෝකේ කෙලවරක් දකින්නට බැරිය. එහෙත් ලෝකේ කෙලවරට නොගිහින් දුකේ අවසානයක්ද දකින්නට බැරිය. එහෙමනම් බුදුහාමුදුරුවෝ මේ ලෝකේ කියලා කියන්නේ රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයාගේ මේ බාහිර විශ්වය පිළිබඳ කතාවක් නෙමෙයි. ලෝකේ කියලා එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්눔 කරේ මොකද්ද? මේ ආධ්‍යාත්මික ලෝකය. අර ආනන්ද උත්තමයන් වහන්සේ ප්‍රකාශ කළ විදිහට ඇස කන නාසය දිව ශරීරය සිත කියන මේ ආයතන හයත් ආයතන 6 ඇසුරු කරන යම් කිසි දෙයක් තියෙනවා නම් අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ මෙතන ලෝක කියන වචනෙන් පෙන්눔 කළේ. ලෝක කියන සංඥාව, ලෝක කියන මැනීම, මානය, ලෝක කියන දැනීම මේ ආයතන 6න් එන නිසා බුදුහාමුදුරුවෝ ලෝක කියන වචනේ මේ ආයතන 6ට පාවිච්චි කරලා තියෙනවා. එතකොට දැන් මෙතනත් ගමනක් තියෙනවා. දැන් අර බාහිර ලෝකේ ගමන් කරලා කෙලවරක් දකින්න බෑ. කෙලවරක් දැක්කත් දුක ඉවර කරන්න බෑ. ඒ වගේම මේ ආධ්‍යාත්මික ලෝකෙත් ගමනක් තියෙනවා. ඥාතේයන් දත්තේයන් පත්තේයන්ති වදාමි. මේකෙත් ගමනක් තියෙනවා. මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතනවල ගමනක් තියෙනවා. ඉතින් බුදුහාඳුරෝ ප්‍රකාශ කරන්නේ මේ ආයතනවල ගමනින් කවදාවත් කෙලවරක් දකින්න බෑ. දැන් අපි ඇහෙන් කොච්චර රූප බැලුවත් මේකේ කෙලවරක් දකින්න බෑ. කනෙන් කොච්චර ශබ්ද ඇහුවත් මේ කෙලවරක් දකින්න බෑ. නහයෙන් කොච්චර ගඳ සුවඳ ගත්තත් මේ කෙලවරක් දකින්න බෑ. දිවෙන් කොච්චර රස වින්දත් ඒ කෙලවරක් දකින්න බෑ. හමෙන් කොච්චර ස්පර්ශය ලැබුවත් කෙලවරක් දකින්න බෑ. එතකොට ඒ කෙලවරක් දකින්න බැරි තැනක මේ ආයතන යම් ගමනක යෙදිලා ඉන්නවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වෙත කෙලවරක් දකින්න බැරි ගමනක මේ ආයතන ඉන්නවා. එතකොට මේ ගමන ගැන අවබෝධය ඇති කර ගැනීමත් මේ ගමන නතර කිරීමත් කියන එක තමයි බුදුහාමුදුරන්ගේ මේ දේශනාවේ මූලික දේ. දැන් මේ ගමන කොච්චර ගියක් කෙලවරක් දකින්න බෑ. නමුත් මේකේ කෙලවරක් දකින්නේ නැතුව දුකේ අවසානයක් දකින්න බෑ. එතකොට මේකේ කෙලවරක් කියලා කිව්වේ
අරමුණු ඔස්සේම ජීවිතේ ඉදිරියට දිගටම ගෙනියනවා කියන එක නෙමෙයි. මේ වැටහීම ලබා ගැනීම. ඒ වැටහීම ලබා ගන්න තාක් කල්ම මේ ගමන නතර කරන්න බෑ කියන එක තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ. එතකොට පේනවා දැන් මේ ගමන මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වෙත අපි නිරන්තරවම ගමනක් යනවා. ඒ ගමනක් යනවා කියලා කියන්නේ මොකද්ද? මේ ගමන තුල පින්වත්නි අපි තුල ඇති වෙනවා ලෝකමානී බව, ලෝක සංඤී බව කියන එක. ලෝකමානී කියන්නේ මානී භව කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන අපි අදහස් කරන හීනමාන, සෙය්‍යමාන ආදී අදහසක් නෙමෙයි. මානී කියන්නේ මැනීමක් වාගේ දෙයක්. ඒ මැනීම කියන එක පටන් ගන්නේ තමා තුලින්. තමා කියන කෙනෙක් නැත්තම් මේ මැනීමක් කියන එකක් පටන් ගන්න බෑ. දැන් යම් කිසි දෙයක් මනින්න පටන් ගන්නවා නම් ඒ පළවෙනි කුණ්‍යක් හිටවන්න ඕන. ඒ කුණ්‍යේ හිටවලා එතන ඉඳලා තමයි අර ඔක්කොම ලනුපටවල් ඇදලා Tamanට උමනා කරන විදියට බෙදලා වෙන් කරලා මැනලා ආදි වශයෙන් ගන්න. එතකොට මෙතන මානී භව කියලා කියන්නේ මේ ගමනේ ඇති වෙන මානී භව තමයි අස්මිය කියන එක. මම වෙමි කියන්නේ. මම වෙමි කියන කුණ්‍යේ තමයි ඉස්සෙල්ලා හිටවන්නේ. අන්න ඒක හිටෙවට පස්සේ එතන ඉඳලා පින්වත්නි මේක මැනගෙන යනවා. මම කියන එකේ ඉඳලා. එතකොට ලෝකමානී, ලෝක සංඤී සංඥාවක් හට ගන්නවා. ඒ සංඥා කියන එක පහළ වෙන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන ඇසුරු කරලා හිතේ පහළ වෙන ස්වභාවයක් තමයි සංඥා කියලා කියන්නේ බෙදීමක්. ඒ බෙදීම කියන එක පහළ වුණේ අර අස්මිය කියන පළවෙනි කුණ්‍යේ නිසා. තමා කියන තැන ඉඳලා බෙදීගෙන වර්ග කරගෙන යනවා. එතකොට ඒක මනේ ඇති වෙන දෙයක්. හිතේ සිතුවිල්ල තුල ඇති කර ගන්නා වූ ස්වභාවයක් හැටියට තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ. එතකොට දැන් අර බාහිර ලෝකේ පියවර තබමින් අපි ගමන් කරනකොටත් අපිට එක එක පුජ්‍යලයෝ හම්බ වෙනවා. එක එක දේවල් හම්බ වෙනවා. එක එක සත්තු හම්බ වෙනවා. නොයෙකුත් අර බාහිර ලෝකේ ගමන් කරනකොට වීතියක් ඔස්සේ හරි, ගෙවත්තේ හරි ඇවිදිනකොට අපිට යම් දේවල් හමු වෙනවා. ඒ වගේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන මේ ගමන යද්දි පින්වත්නි අපිට කර්ම නිමිති ගති කියන ඒවා නිරන්තරයෙන්ම මේ ගමන නිසා පහළ වෙනවා. ඒවා අපිට බාහිර වශයෙන් දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. කර්ම කියන ඒවා බාහිර වශයෙන් පේන්නෙත් නැහැ. කර්ම නිමිති කියන ඒවා පේන්නෙත් නැහැ. ගති කියන ඒවා පේන්නෙත් නැහැ. ඒවා හිතේ පහළ වෙන ස්වභාවයක්. එතකොට පේනවා මේ ඇහි ගමන, කනේ ගමන කියන මේ ආයතනවල ගමන නිසා තමයි කර්ම නිමිති ගති කියන ඒවා පහළ වෙන්නේ. කර්ම කියලා කියන්නේ මොකද්ද? යම් කිසි චේතනාත්මකව යම් දේවල් වලට ඇලෙන ගතිය. නිමිති වශයෙන් අරගෙන ඇලෙන ගතිය. අපි ඒකට කර්ම කියලා කියනවා. හිත මුල් කරගෙන යම් හැඟීම් ස්වභාවයක් චෛතසිකත් එක්ක එකතු වෙලා පහළ වෙන සංස්කාර ස්වභාවයක් තමයි කර්ම කියලා කියන්නේ. කර්ම නිමිති කියලා කිව්වේ ඒ චිත්තචෛතසික පහළ කිරීමට උවමනා කරන දේවල්. පුජ්‍යලෝ වශයෙන් හරි, ද්‍රව්‍ය වශයෙන් හරි, සුවඳ වශයෙන් හරි, වර්ණ වශයෙන් හරි, රස වශයෙන් හරි නොයෙකුත් ආකාරයෙන් නිමිති වශයෙන් එන ඒවා. ඊළඟට නිමිති ඇති කරගෙන කර්මත් ඊළඟට හිතේ ගතියකුත් අපේ හට ගන්නවා හැමතිස්සෙම. ගතිය කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන එක එක ගති අපේ හිතේ පහළ වෙනවා. මේ හිතේ ගතියට අනුව තමයි චුතිය පටිසන්ධිය කියන එක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපේ නැවත උත්පත්තිය කියන එකක් පහළ වෙන්නේ. දැන් අපිට කියන්න පුළුවන් අපි මනුස්ස ගතිය ඉන්නවා කියලා. දැන් මිනිස්සුනේ. හැබැයි දැන් බාහිර වශයෙන් අපි
එහෙම කිව්වට අපේ ගතිය මනුස්සද කියලා පිට කෙනෙකුට පේන්නේ නැහැ. ශරීරේ අපි නමක් තියලා තියෙන මේ මිනිස්සයා මෙන්න මේ විදිහේ කෙනෙක්. නමුත් මනුස්ස ගතිය කියන එක හිතේ තියෙන. ඒ ගතිය විචාර බුද්ධියෙන් යුක්ත ගතියක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කළා. මනුස්ස ගතිය ඒක උසස් ගතියක්. ඒ විචාර බුද්ධිය නිසා තමයි ආධ්‍යාත්මය දියුණු කරන්න පුළුවන්කම තියෙන්නේ. සමහර විට දේව ගතියක් පහළ වෙන්න පුළුවන්. දේව ගති කියන්නේ මෛත්‍රා, කරුණා, මුදිතා ආදී බ්‍රහ්ම විහාර වශයෙන් අපි ගමු උදාහරණ. ඒ බ්‍රහ්ම විහාර ගත්ත මෛත්‍රී ආදී සිතුවිල්ලක් ආවොත් ඒ වෙලාවේ තියෙන්නේ දේව ගතිය. ඊළඟට ව්‍යාපාද ආදී ගතියක් ආවොත්, නපුරු ගතියක් ආවොත් අර නරක, තිරිසන්, പ്രേත ආදී වශයෙන් පෙන්වලා තියෙන ඒ ගති. ඒ හැම ගතියකම පින්වත්නි මූලික ලක්ෂණයක් තියෙනවා. ඒ හැම ගතියකම බුදුහාමුදුරුවෝ පෙන්වනවා අර උපාදාන පහම තියෙනවා. රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංකාර උපාදාන කියන උපාදාන පහම අර හැම ගතියක් තුළම තියෙනවා. ඒ නිසා තමයි මොන ගතියකින් චුතියක් ඇති වුණත්, ප්‍රතිසන්දිය ගත්තත් අපි අර පංච උපාදානස්කන්ධය කියන තෘෂ්ණාව සහිත කෙනෙක් හැටියට සංසාරේ උත්පත්තිය ලබන්නේ. ඒක ටිකක් ගැඹුරුයි. එතකොට පේනවා ඇහෙන් බලනකොට අපිට පහළ වෙන ස්වરૂපය අපේ මේ ඇහි ගමන කියන එක තමයි පෙන්වන්නේ. රූප බලනවා කියන එක අපි සාමාන්‍ය වශයෙන් ඒක වැඩි සැහැල්ලුවෙන් සැලකුවට ඒක ලොකු ගැඹුරක් තියෙනවා. බුද්ධ ආගමේ මේ ආධ්‍යාත්මය පිළිබඳ තේරුමක් නැති වුණොත් සංසාර ප්‍රවෘත්තිය කියන එක නතර කරන්නත් බෑ. සුගති භූමිය වල උත්පත්තිය ලබන්නත් බෑ. ජීවිතේ සැනසීමක් ලබන්නත් බෑ. ඒ ආධ්‍යාත්මික ක්‍රියාවලිය අපි තේරුම් ගන්න තාක්කල්ම පින්වත්. එතකොට බුදුහාඳුරෝ මේ ගමන කියලා එහෙනම් පෙන්නුවේ මේ ආයතන 6 අරමුණු වෙත යන එක. හරියට අර මීමැස්සෝ මලින් මලට ගිහිලා රොන් අරගෙන ඇවිල්ලා තමන් වදයක් බඳිනවා. ඒ වගේ මේ උපාදානස්කන්ධය නැමැති වදය නිරන්තරයෙන්ම බඳිනවා. ඒ උපාදානස්කන්ධය නැමැති වදය තමයි ගතිය කියලා අපි පෙන්වන්නේ මෙතන ධර්මයේ පෙන්වු කරා. එතකොට ඒ වදය බඳින තාක්කල්ම පවතින තාක්කල්ම පින්වත්නි අපිට ප්‍රතිසන්දිය කියන එක එහෙම කියන්නේ ඉදිරි ප්‍රවෘත්තියක් කියන එක සංසාර ප්‍රවෘත්තියක් කියන එකක් අපිට දකින්නට තියෙනවා. එතකොට අපිට දැන් මේක තව විදිහකින් පෙන්눔 කරන්න පුළුවන්. දැන් කර්ම නිමිති ගති කියන ඒවානේ පිළිබඳ දැන් කෙනෙක් මරණයටපත් වෙනකොට ওই මොනවා හරි මතක් වෙන්න පුළුවන්. එක්ක කරපු කර්මයක් මතක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කර්ම නිමිත්තක් පහළ වෙන්න පුළුවන්. එහෙමනම් මේ දෙකම පදනම් වෙච්ච ගතියක් හිතේ පහළ වෙන්න පුළුවන්. දේව ගතියක්, මනුෂ්‍ය ගතියක්, තිරිසන් ගතියක්, പ്രേත ගතියක්. ඒ ගතියට අනුරූප. එතකොට පේනවා එතන ගිහිල්ලා උපදින නැති බව. මෙතන මේ ගතිය පහළ වෙලා මේ මූලික ශක්තිය, කර්ම ශක්තිය කියන එක මෙතන තමයි තියෙන්නේ. එතකොට පේනවා චුද්ධෝ අපේත විඥානෝ කියනකොට මේ හිත අයින් වෙනවා කියලා කියන්නේ අර ගතියත් එක්ක අයින් වෙන ස්වභාවය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ නිසා තමයි විදර්ශනා භාවනා කරන අය මේ සිතුවිල්ල කෙරෙහි අවධානයෙන් යුක්තව. එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය පිළිබඳ අවධානයෙන් ඉන්ද්‍රිය පාලනය කරමින් ඉන්ද්‍රිය තේරුම් ගන්න යම් කිසි කෙනෙක් උත්සාහ කරන්නේ අර විදර්ශනා ඥානය දියුණු කරගන්න උවමනා කට්ටිය. එතකොට අපිට තව විදියකින් මේක පැහැදිලි කරන්න පුළුවන් මේ ඇත්තන්ට පහසු වෙන විදියට. ධර්මයේ එක එක පැත්තේ පැහැදිලි කරන්න පුළුවන් එක ප්‍රශ්නයක් නෑ. දැන් අපි ගමනක් යනකොට මේ පියවර තබලා අපිට පෙර නිමිති කියන ඒවා හම්බ වෙන්න පුළුවන් නේ. වයසට ගිහිපු අය හම්බ වෙන්න පුළුවන්. ලෙඩ වෙච්ච අය හම්බ වෙන්න පුළුවන්. මැරිච්ච අය හම්බ වෙන්න පුළුවන්. බුද්ධ ආගමේ හැටියට අපි කියන්නේ පෙර නිමිති කියලා ඒකට. එතකොට මේ ආයතන 6 ගමනිනුත් පෙර නිමිති පහළ වෙනවා. ඒකෙත් පෙර නිමිති තියෙනවා. මේ ගමනින්. එතකොට මෙතන පෙර නිමිත්ත මූලික පෙර නිමිත්ත මහලු භව හැටියට අපි සලකන්නේ මොකද්ද? සබ්බේ ධම්මං නාලං
අබිනිවේසාය. අපි එක සැරේටම දෘෂ්ටියකින් තමයි බැහැගෙන මේ යන්නේ. අර පළවෙනි කුඤ්ඤය මම වෙමි කියන දෘෂ්ටිය පදනම් කරගෙන. එතකොට ඒ දෘෂ්ටියෙන් යම්කිසි කෙනෙක් නැගී හිටිනවා නම් යමක් අවබෝධ කරගන්න දෘෂ්ටිය පදනම් කරගන්නවා නම් ඒ ඇත්තට විවෘත මනසක් නැහැ කියලා තමයි ධර්මයේ පෙන්නන්නේ. විවෘත මනස කියන්නේ සියලුම දිට්ඨිංච අනුපගම්ම දෘෂ්ටියක් නැතුව බලන එක්කෙනෙකුට තමයි මේ ලෝකේ යථාර්ථය කියන එක අවබෝධ කරගන්න පුළුවන්. නමුත් අපි අර මූලික වශයෙන් දෘෂ්ටියෙන් පටන් ගන්න. ඒක දෘෂ්ටිය හරියට හැරමිටියක් වාගේ. තනියෙන් Tamanට හුදකලාව කෙලින් හිටින්න බැරි නිසා හැරමිටියක් පාවිච්චි කරනෝනේ. යෂ්ටියක් පාවිච්චි කරනවා. ඒ යෂ්ටියක් පාවිච්චි කිරීමක් වාගේ තමයි දෘෂ්ටිය කියන එක. ඒකට ආධ්‍යාත්මික වශයෙන් බැලුවොත් අර දෘෂ්ටියෙන් යුක්ත එක්කෙන මහල්ලෙක් ඇත්ත වශයෙන්ම. එයාට ඍජු බවක්, උජුං කායං කියන එක ඍජු බවක්, එහෙම නැත්නම් උජුපටිපන්නෝ කියන එකක් එතන පහල කරන්න අමාරුයි. උජුපටිපන්නෝ භගවතෝ කියලා බුදුහාඳුරෝ පෙන්නන්නේ ආර්ය පුජ්‍යලයන් වහන්සේගේ ගුණ අර දෘෂ්ටි අත්තරපු ගතිය. එතකොට සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය අපි සියල්ල කෙරෙහිම බැහැගන්න හැමතිස්සෙම දෘෂ්ටියක් පදනම් කරගෙන. ඒ නිසා අපි තුල අපි බාහිර වශයෙන් තරුණ වුණත්, බාහිර වශයෙන් මහලු වුණත්, බාහිර වශයෙන් ළමා වුණත් දෘෂ්ටියකින් බැස ගන්නවා නම් යම්කිසි මහලු බවක්, යම්කිසි තනියේ නැගී හිටින්න බැරි බවක් අපිට තියෙන බව අපි තේරුම් ගන්නට ඕන. ඊළඟට පින්වත්නි, ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන වලින් අපි දන්නවා නිරන්තරයෙන්ම කෙලෙස් සහ සම්බන්ධව බැඳලා තියෙන නිසා කෙලෙස් වැගිරීමක් මේකේ දකින්න තියෙනවා. නිසා මේ ගමනේදී යම්කිසි ඇලීමක් ඇති වෙනවා නම් ඒක කෙලෙස් වලින් ආතුර වීමක්. එහෙනම් ලෙඩෙක් බුදුහාමතුරු එතන පෙන්නනවා. යම්කිසි කෙනෙකුට අමනාපයක් වෙනවා නම්, තරහක් ඇති වෙනවා නම්, ලෝභකමක් ඇති වෙනවා නම්, මෝඩකමක් ඇති වෙනවා නම් අන්න ලෙඩ වලින් ආතුර වෙච්ච කෙනෙක් කියන එක බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළා. එතකොට පේනවා අපි මේ ගමනේදී ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් මේ ආයතන හයෙන් යන ගමනේදී පින්වත්නි අපි ආතුර වෙනවා. කියන්නේ අපි ළඟ ලෙඩෙක් පහල කරනවා. කියන්නේ සමහර ඒවායි අපි ඇලෙනවා, සමහර ඒවායි අපි ගැටෙනවා, සමහර තැන්වල අපි මුලා වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ආතුර වෙච්ච අය අතර අනාතුරා ලෙඩ වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම්, ලෙඩ වෙන්නේ නැතුව මේ ගමන යන්න පුළුවන් නම්, ඒ ලෙඩා කියන පෙර නිමිත්ත මුණ ගැහෙන්නේ නැතුව අරමුණු තේරුම් ගන්න පුළුවන් නම් අන්න එයා ඥානවන්ත කෙනෙක්, ප්‍රඥාවන්ත කෙනෙක් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට පින්වත්නි, දැන් අර ඇලීම් ගැටීම් මේ ගමනේදී ඇති වෙනවා නම් අපිට මේ මූලික ධර්මතාවය කියන එක තේරුම් නොයන නිසා තමයි අපිට එහෙම දෙයක් වෙලා තියෙන්නේ. මොකද්ද මූලික ධර්මතාවය බුදුහාමුදුරුවෝ පෙන්නන? යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. මේ හැම එකක්ම ඇති වෙලා නැති වෙනවා. ඒක බුදුහාමුදුරුවෝ කරන එකක්වත් වෙනත් විශ්වයේ බලගතු ඊශ්වරයෙක් කරන දෙයක්වත් මොකක්වත් නෙවෙයි. ඒ ධර්මවල තියෙන යථාර්ථය. හැම දෙයක් කෙරෙහි හැම දෙයක්ම ඇති වෙනවා, නැති වෙනවා. ඒ ඇති වෙන නැති වෙන යථාර්ථය, මේ ලෝකයේ තියෙන යථාර්ථය මේ ඉන්ද්‍රියන්ට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නේ නැහැ. ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නේ කෙනෙක් ඉන්නවා, දෙයක් තියෙනවා ආදී වශයෙන් නැති දෙයක් ආරූඪ වෙලා දැකීමක් තමයි මේ ඉන්ද්‍රියන්ට නිරන්තරයෙන්මපත් වෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ පින්වත්නි? එතන අපිට මේ යථාර්ථය දැකීමේ ප්‍රමාදය දිනවා. ඒ ප්‍රමාදය නිසා අපි හැමතිස්සෙම උපාදානස්කන්ධය නැමැති මලමිනියකට බැඳලා තියෙනවා. අපිට ගැලවීමක් නැහැ. ඒ කියන්නේ උත්පත්තිය මරණය කියන එක අපි වැළඳගෙන ඉන්නවා.
ඉපදීම මැරීම කියන එක මම කොටගෙන ඉන්නවා. මගේ කොටගෙන ඉන්නවා. මගේ ආත්ම කොටගෙන ඉන්නවා. එහෙනම් මලමිනියකට මේ ගමනේදී අපි බැඳලා තියෙනවා. එතකොට දැන් සාමාන්‍ය අදහසක් හැටියට මේ ඇත්තන්ට ආයෝග ටිකක් ගැඹුරුයි. අපි මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේ ගමන යද්දි පින්වත්නි අපි දෘෂ්ටියකින් බැහැගෙන ඉන්නවා කියන එක මේ ඇත්තන්ට තේරුණා. ඒ කියන්නේ මම කියන එකෙන් තමයි මේ හැම දෙයක්ම ඒ නිසා තමයි මම කැමති දේවල් තියෙන්නේ මම අකමැති දේවල් තියෙන්නේ. මේ ආදි වශයෙන් අර මානී බවක් ඇති වෙලා තියෙන්නේ දෘෂ්ටිය පදනම් කරගත්ත මේ ගමනක් නිසා. එතකොට ඊළඟට ඇලීම් ගැටීම් නිසා කෙලස් වලින් ආතුර වෙච්ච ගතියක් අර ලෙඩෙක් මේ ගමන තුල මුණ ගැහෙනවා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි මේ ඇතිවීම නැතිවීම කියන ධර්මතාවය නොදන්න නිසා මේ හැම දෙයක්ම තමාට තියලා ගැට ගහගෙන තියෙන. ඒ නිසා උපාදානස්කන්ධය නැමැති මලමිනියෙන් බැඳලා තියෙනවා. සෝපාග පුතා විතරක් නෙමෙයි අපිත් මලමිනියකට ඒ නිසා බැඳලා තියෙනවා. ඒ මලමිනියෙන් අපේ ජීවිතේ අයින් කරගන්න ඕන නම් මේ ලෝකයේ තියෙන යථාර්ථය අපි අවබෝධ කරන්න ඕන. අවබෝධ කළොත් මේ කිසිවක් මේ ආයතන හයෙන් ස්පර්ශය කරන්නේ මම වෙමි මගේ වෙමි මගේ ආත්ම වෙමි කියන වැරදි සංඥාවන්ගෙන් මේ කිසිවක් ස්පර්ශය නොකරන බව බුදුහාමුදුරෝ දේශනා කළා. එසේනම් මේ හැම දෙයක් කෙරෙහිම නිබ්බිදාය යම් කිසි කලකිරීමක්. එතකොට මේ කලකිරීම කියනකොට මේ ඇත්තන්ට හිතට එන අදහස නෙමෙයි බුදුහාමුදුරෝ කියන්නේ කලකිරීම කියලා කියන්නේ එක්තරා විදියක අවදිවීමක්. දැන් අපි කලකිරීම කියන්නේ අර තීන මිද්දේ වාගේ දෙයක්. අකර්මණ්‍ය ගතියක්. ඒ අකර්මණ්‍ය ගතියක් නෙවෙයි සිද්ධාර්ථ බෝසත්යන්ට වහන්සේට තිබුණේ කලකිරීම කියලා කිව්වේ අවදි වුණා. ජාති ජරා ව්‍යාධි මරණ ප්‍රිය විප්පයෝග අප්‍රිය සංපයෝග යන්ට විරුද්ධ මේ දුක්ඛ ස්කන්ධය ඇතිවීමට හේතුව සොයා ගැනීම සඳහා උන්වහන්සේ යම්කිසි අවදිකමක් ඇති වුණා. එතකොට බුදුදහමේ කලකිරීම කියලා කියන්නේ අර මුල්ලකට වෙලා කන්නේ බොන්නේ නැතුව නාන්නේ නැතුව ඉසරැවුල් වවාගෙන කම්මැලි කමට ඉන්න ගතියක් නෙමෙයි කලකිරීම කියන්නේ නිබ්බිදා අවදි වීම. එතකොට මේ අතෝ හිතයි අපි අවදි වෙලා නැද්ද කියලා. ඒ සම්මත වශයෙන් අපි අවදි වෙලා හිටියට අපිට ලෝක යථාර්ථය පේන්නේ නැති හින්දා ඇත්ත වශයෙන්ම ගැඹුරෙන් බලනකොට අපි තද නින්දක ඉන්නවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ අවිද්‍යාව කියලා පෙන්නේ. ඒ අවිද්‍යාව අයින් කරන්න ඕන නම් නිබ්බිදාය කලකිරීමක්. එහෙම නැත්නම් අවදි වීමක් අවශ්‍යයි මේ ලෝකේ යථා. විරාගාය මේ කිසිවක් ඇලිලා ඒ කියන්නේ අර මුලින් කිව් විදියට දෘෂ්ටියකින් බැහැලා මේ ඇලිලා මේවා තේරුම් ගන්න බෑ. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේවා පුළුවන් තරම් ඇලිලා මේවා ගැලිලා මේවත් එක්ක එකතු වෙලා මේවා තේරුම් ගන්න පුළුවන්ද කියලා තේරුම් ගන්න බෑ. දැන් අම්මලා තාත්තලා දූ දරුවෝ කොච්චර ඇලිලා ජීවිතේ ඉනව නමුත් දරුවන්ට අම්මලා තේරුම් ගන්නත් බෑ. නමුත් ජීවිතය අවසන් වෙනකොට අම්මලා තාත්තලාට දරුවෝ තේරුම් ගන්නත් බෑ. කොච්චර ඇලිලා තුරුල් වෙලා හිටියත් ඒගොල්ලන් ප්‍රශ්න ඇති කරගන්නවා. එතකොට මේ සම්මත තත්ත්වයවත් එසේනම් අර යථාර්ථය කියනක පින්වත්නි ඇලිච්ච ප්‍රමාණය වැඩි වෙනකොට අයින් වෙනවා. ගැටෙන ප්‍රමාණය වැඩි වෙනකොට යථාර්ථය අයින් වෙනවා. එහෙනම් යථාර්ථය විවෘත වෙන්නේ ඇලීම අඩු කරගත්ත ප්‍රමාණයට. එතකොට යථාර්ථය දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් පේනවා තව විදියකින් මේ ඇත්තන්ට පේනවා එක විදියක් අර කර්ම නිමිති ගති කියන එකක් මේ ගමනේදී සිද්ධ වෙන බව. සංසාර ප්‍රවෘත්තියට බලපාන ලොකු ගමනක් ඒක. මේ පියවර තියලා පාර යන එක වත්තේ විදින එකට වඩා බරපතල ගමනක් මේ ආයතන හයේ ගමන කියන එක දැන් මේ ඇත්තන්ට තේරුම් ගන්නට ඕන. ඒ වගේම තව පැත්තකින් පෙන්නවා මේ ගමන පෙර නිමිති ඇති ගමනක්. ඉතින් පෙර නිමිති ඇති ගමන සැනසීමක්ද? බෝධිසත්වෝ පෙර නිමිති දැකලා සසර කලකිරුණා. කලකිලා පෙර නිමිති නැති තැනක් උන්වහන්සේ සිව්වා. අන්න ඒක තමයි ශ්‍රමණ බව. එහෙම නැත්නම් එතනට
කියන්න පුළුවන් උන්වහන්සේ අවබෝධ කරගත්තේ විරාගී දර්ශනය මේවෙන් අයින් වෙන්නේ කොහොමද කියන ඒ යථාර්ථය අතුලාන්තයෙන් බලනකොට එහෙම නැත්තම් දැන් තව විදිහකින් අපිට මේක බලන්න පුළුවන් මේ ගමන කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංච කාම ලෝකය. එතකොට මේක හරියට උයන් කෙලියක් වාගේ. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ළමා කාලේ ඉඳලා මහලු වෙනකන් මේ පංච කාමයෙන් පිරිච්ච උයන් කෙලි ක්‍රීඩා කරනවා. නමුත් අපිට සදාකාලික සැනසීමක් මෙතන දකින්න නැහැ. හැමතිස්සෙම අපි මේ ක්‍රීඩාව තුල කලකිරීමක් ඇති කරගන්න. ඒ නිසා බෝධිසත්වෝ පිටිනුත් ඇතුළුනුත් තේරුම් ගත්තා මේ උයන් කෙලිය. එහෙම නැත්නම් මේ කාන්සප විඳීමේ කෙලවරක් පේන නැහැ. මේකේ කොච්චර එහාට ගියත් ලෝකේ කෙලවරක් දකින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ලෝකේ කෙලවරක් දකින්න පුළුවන්කම තියෙන්නේ මේ ගමනේ යථාර්ථය අවබෝධ කරගත්ත කෙනෙකුට. අන්නේ යථාර්ථය අවබෝධ කරගන්න තමයි බුදුහාමුදුරෝ නාහම් භික්ඛවේ ගමනේන ලෝකස්ස අන්තං ඥාතේයන් දට්ඨේයන් පත්තේයන්ති වදාමි. නච පනහං භික්ඛවේ අප්පත්වා ලෝකස්ස අන්තං දුක්ඛසාන්ත කිරියන් වදාමි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. මේ ගමනින් ලෝකේ කෙලවරක් දකින්න බෑ. ඒ වගේම ලෝකේ කෙලවරට නොගිහිල්ලා දුක අවබෝධ කරගන්න බෑ කියව එක දැන් මේ ඇත්තන්ට යන්තමට පොඩි වැටහීමක් වාගේ ඇති වෙන්නට ඕන. ඒ වගේම දැන් මේක තේරුම් ගන්නට අපිට තියෙන ඌණ තරම් බුදුහාමුදුරුවෝ කතා ප්‍රවෘත්ති ඉදිරිපත් කළා. දැන් 550 ජාතක පොත ගත්තාම තියෙනවා ඒකේ බොහොම රමණීය කතා එක කතාවක් තියෙනවා පංචගරුක කියන්නේ මේ බෝධිසත්ව එක්තරා අවස්ථාවක බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ සහෝදරයන් 100ක් එක්ක ජීවත් වෙච්ච බාලම සහෝදරයා. මේ බෝධිසත්වයන් වහන්සේ කල්පනා කළා දැන් Tamanට සහෝදරයෝ 100ක් ඉන්නවා රජකම කියන එක නම් දීසින් ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි මේ 100ම පහු කරගෙන යනකොට මේක කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් මේ රජමාලිගාව නිරන්තරයෙන්ම පසේ බුදුහාමුදුරුවෝ වඩිනෝ දානි දෙනවා. ඉතින් මේ බෝධිසත්වය බොහොම ශ්‍රද්ධාවෙන් මේ පසේ බුදුහාමුදුරුවන්ට දානි පූජා කරනවා. ඒ ඔක්කොම කරන පස්සේ මේ බෝධිසත්වය ඇහුවා අර පසේ බුදුහාමුදුරන්ගේ ස්වාමීනි මට මෙච්චර සහෝදරයෝ ඉන්නවා මට රජකමක් ලැබෙයිද? එතකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා කුමාරය ඔබට රජකමක් ලැබෙනවා දින 7ක් ඇතුළත තක්ෂිලා නුවරට ගියොත්. හැබැයි ඒක අනේක ඒ තරම් ලීසි ගමනක් නෙවෙයි මහා වන දුර්ගයක් මැදින් ගමන් කරන්න තියෙන්නේ. යක්ෂයන්ගෙන් අධිග්‍රහිත ඊටාම දුර්ග මාර්ගයක් කරා ගමන් කරන්න තියෙන කියලා බෝසත්වය ප්‍රකාශ කළා බෝසත්වයන්ට. නමුත් බෝධිසත්වෝ අදිෂ්ඨාන සීලියව කල්පනා කළා කමක් නැහැ මේ දින 7 ඇතුළත යොදුන් 700ක් පසු කරගෙන මේ තක්ෂිලා නුවරට යන. එතකොට අර බෝසත්වයන් එක්ක හිටි අනිකුත් ඇමතිවරු හිතවත් ඇමතිවරු කෝ නෑ ඔබ වහන්සේත් එක්ක අපිත් එනවා. එතකොට ප්‍රකාශ කළ බෝසත්වෝ මේ අය එන්නට එපා මේ වගේ වන දුර්ගයක් මේක ගමන් කරන්න බෑ මම තනියම නෑ අපිත් එනවා කියලා 5 දෙනෙක් මේ බෝසත්යන් වහන්සේ එක්ක එකතු වුණා. දැන් මේ 5 දෙනායි බෝසත්යන් වහන්සේ මේ වන දුර්ගය හරහා ගමන් කරනවා. ගමන් කරනකොට එක එක රූප විලාසයන් දක්වමින් යක්ෂණියන් ඇවිල්ලා ඊටාම දිව්‍යාංගනාවන්ගේ රූප විලාසයක් දක්වලා එක්තරා අවස්ථාවක ඒ යක්ෂණියන් මේ වනේ දැකලා අර එක ඇමතියෙක් හිටියා මේ රූපයන්ට ඇලුම් කරන කෙනෙක්. එයා වහාම රූපයෙන් බැඳුනා. බැඳිලා බෝසත්ව ප්‍රකාශ කළා ඔක ඇලෙන්න එපා.
ඔය මේ විදිහ එකක් මම මුලින් කිව්වනේ නෑ කිව්වට ඇහුවේ නෑ. රූපයට දැඩි කැමැත්තෙන් ඉන්න ඇමතියා අර රූප විලාසයට බැඳිලා තමන්ගේ ජීවිතය නැති කරගත්තා. තව ටිකක් එහාට ගමන් කරනකොට ශබ්දය නිසා. එතකොට මේ ඉන්ද්‍රිය පහ තමයි පෙන්වලා තියෙන්නේ. මේ ඉන්ද්‍රිය පහට මුල් වෙච්ච මේ ඇමතිවරු පස් දෙනාම අර යක්ෂණයන්ට බිලි වුණා. බෝධිසත්වෝ නිරුපද්දිතව ගමන් කළා. ගමන් කළාම අර තක්ෂිලා නුවර රජ්ජුරුවොත් මේ යක්ෂණයන්ට ගොදුරු වුණු බව තමයි මේ ජාතකයේ තියෙන බොහොම දිග කතාවක්. ඒක විස්තර මේ ඇත්තන්ට බලා ගන්න පුළුවන්. තේලපත්ත ජාතකය කියලා ජාතකයක් තියෙනවා. මේ දෙකම එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මට ප්‍රකාශ කරන්න ඕනකම තියෙන්නේ මොකද? මේ ඇමතිවරු පස් දෙනයි බෝධිසත්වයෝයි. දැන් මෙතන පංච ගරුක. එතකොට පංච ගරුක කියලා කිව්වේ මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය. මේ පහට ගරුක කියලා කිව්වේ යටත් වෙලා ජීවත් වෙන කට්ටිය. ඉතින් ඇහැ නිසා මරණයටපත් වෙනවා. කන නිසා මරණයටපත් වෙනවා. දිව නිසා මරණයටපත් වෙනවා. ස්පර්ශය නිසා මරණයටපත් වෙනවා. ගඳ සුවඳ නිසා මරණයටපත් වෙනවා. අර බෝධිසත්ත්ව කියලා කිව්වේ පින්වත්නි සත්ත්ව කියන එක බෝධිසත්වය බුද්ධත්වයේ දක්වාම තියෙනවා සත්ව පුජ්‍යල දෘෂ්ටිය කියන එක. බෝධිසත්ත්ව කියලා කිව්වේ මෙත්තා කරුණා මුදිතා ආදී ගුණයන්ගෙන් යුක්ත වූ වීරිය සම්පන්න ස්වභාවයක්. එතකොට දැන් පේනවා මේ ඉන්ද්‍රිය පහම අරමුණුත් එක්ක බැඳිලා වෙලිලා හැමතිස්සෙම ඉන්න බව බෝධිසත්වෝ දැක්කා. ඊළඟට බෝධිසත්වෝ තේරුම් ගත්තා මේ අයත් එක්ක මේ ගමනේ යන්න බෑ. ඒ මොකද මේ අය මේ ගමනේදී බොහොම දුර්වලයි. රූපයට කැමති අය රූපය ඇලෙනවා. ශබ්දයට කැමති අය ශබ්දය ඇලෙනවා. ගන්ධයට කැමති අය ගන්ධය ඇලෙනවා. ඒ නිසා බෝධිසත්වෝ අර මුලින් ප්‍රකාශ කළේ මේ ඇත්තන් නතර වෙන්නේ කියලා අන්නේ කාරණා. එතකොට මේ ආධ්‍යාත්මික ගමන කියන එක පින්වත්නි හුදකලා යන එකක්. කට්ටිය කියන්න බෑ. කට්ටිය කියලා කිව්වේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ තංචකෝ ආගන්තුකෝ අපිට ආපු පස් දෙනෙක් තමයි මේ ඇස කන නාසය දිව ශරීරය. මේකොල්ලන් එක අපිට ගමන් කරන්න බෑ. يعني නිවන් අවබෝධ කරගන්න බෑ. ඇයි මේ එක්කන් ගමන් කරන්න බෑ කියලා කිව්වේ? ඇස රූපයන්හි ඇලි යන නිසා, ගැටි යන නිසා. කන ශබ්දයන්හි ඇලි ගැටි යන නිසා නිවන් අවබෝධ කර. ඒ නිසා බෝධිසත්වෝ මේ පස් දෙනාම අත්හැරියා. අන්න එතන කියනවා මේ ධර්මය හොයන්න ඕන හුදකලා ධර්මයක්. එතකොට මේ හුදකලාව කියලා කියන්නේ මොකද්ද? මේ පස් දෙනා නැතුව පබස්සර මිදම් භික්ඛවේ චිත්තං ප්‍රභාස්වර ගතිය මනසේ තියෙන. අන්න එතන තමයි හුදකලා ගතිය තියෙන්නේ. ඒ ප්‍රභාස්වර ගතියට පරිබාහිරෙන් ආවා මේ රූප ශබ්ද ගන්ධ ආදී ස්පර්ශයන්හි බඳ තබන්නා වූ මේ ආයත ශක්තිය. එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය දැනුම. ඒ ඉන්ද්‍රිය දැනුම විසින් මොකද වුනේ? අපි නැවත මේ භවයට ගැට ගැහුවා. භවයට නැවත ගැට ගහලා බැඳලා අපි මේ භවය තුල හිර කරලා තිබ්බා. ඒ නිසා බෝධිසත්වෝ බාහිර වශයෙන් ගත්තත් පින්වත්නි මේ පස් දෙනා අත්හැරලා තමයි ආධ්‍යාත්මික සුවය සොයාගත්තේ. එදා පස්සක තාපසයන් එක්කලා ජීවත් වුණු බෝධිසත්වයෝත් ඒ පස්සක තාපසයන් අත්හැරලා දාලා බාහිර වශයෙන්ුත් හුදකලාවේ නිවන් සොයාගෙන ගමන් කළා. එතකොට පේනවා බුදුහාඳුරෝ පෙන්වන මේ ආධ්‍යාත්මික විවරණය ඊටාම ගැඹුරු එකක්. මේක අර සාමාන්‍යයෙන් මේ ජනප්‍රිය බණක් වාගේ තේරුම් ගන්න පුළුවන් එකක් නෙවෙයි. වෙනම හුදකලාව ඉඳලා තම තමා විසින් තේරුම් ගන්න ඕන විදර්ශනා නුවණ පහළ කරන්නා වූ ධර්ම දේශනාවක් තමයි මේ බුදුහාමුදුරෝ දේශනා කළේ. ඉතින් මේ ධර්මය බොහෝ ස්වාමීන් වහන්සේලා නිවන් අවබෝධ කරගත්තා. අපිට නිවන් අවබෝධ කරගන්න බැරි වෙන්නේ මොකද? අපිට මේ ගැඹුර තේරුම් ගන්නට බැරි නිසා. ඒ තේරුම් ගන්න මේ පින්නතුන් හැම කෙනෙක්ම උත්සාහ ගන්නට ඕන. ඒ උත්සාහ ගැනීමෙන් අපිට පුළුවන් ධර්මඥානය ටිකෙන් ටික ඉස්සරහට දියුණු. එතකොට මේ ලෝකාන්ත
කියන මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පියවරින් මේ ලෝකයේ කෙලවරක් දකින්න බැරිය. ඒ වගේම මේ ආධ්‍යාත්මික ගමන ලෝකයේ කෙලවරක් දකින්න බැරිය. නමුත් ලෝකයේ කෙලවරට නොගිහින් දුක අවබෝධ කරගන්නට බැරි කියන එක දේශනා කළා. එතකොට කර්ම නිමිති ගති ඒ වගේම පෙර නිමිති ඊට අමතරව අර තේලපත්ත ජාතකය එහෙම නැත්නම් පංචගරුක ජාතකය පදනම් කරගෙන හුඟක් විස්තර කතා කරන්න ඕන දේශනාවක් ඉතා සංක්ෂේපයෙන් අපි ඉදිරිපත් කරන්නට යෙදුනේ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදාති. ධර්ම ශ්‍රවණේ කිරීමෙන් හා දහම් පඬුරු පිදීම ආදීන් මේ පරලෝකීය සීලුම ඥාතීන් ඇතුළු මේ සෑම දිනාටම උතුම් නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.